ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ගෙවි යන දිනේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න. මම ප්‍රසාද නිමන්තිකා විජයරත්න. ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල. ලෝක ආදිවාසී දින සැමරුම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වාස්පුත් රවිඳු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. අලිදත්ත රැගත් පොතක් හිටි හැටියේ අතුරුදන් වේ. කිරිපිටි හිඟයක් ඇතිවේද? ලෝපුරා ඉස්ලාම් භක්තිකයින් අද රාමසාන් උත්සවය සමරනවා. ඒ මසක් පුරා සිදු කළ උපවාසය ඊයේ අවසන් කරමින් ඉස්ලාම් දහමේ මුල් ග්‍රන්ථය වූ අල් කුරානයේ නියම කොට ඇති පරිදි ඉස්ලාම් භක්තිකයින් රාමසාන් උපවාස ශීලය රැකිය යුතු වනවා. මසක් පුරා දිනකට එක් ආහාර වේලක් පමණක් ගනිමින් සිදු කරන මෙහි අරමුණ කුසගින්න පිළිබඳව අවබෝධයක් ලබා දීමයි. මෙහිදී සෙසු අයට උදව් උපකාර කිරීමද සිදුවනවා. අද උදෑසන කොළඹ ගාලු මෝදර පිටියට එක් වූ ඉස්ලාම් බැතිමතුන් මෙසේ සිය ආගමික වතාවත්වල නිරත වුණා. රාමසාන් උත්සවයේ දිවයිනේ සෙසු ප්‍රදේශවලද පැවතියේ මේ ආකාරයෙන්. රාමසාන් උත්සවයට සුබ පැතුම් එක් කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ සාමකාමී වාතාවරණයක් තුළ සිය ආගමික වතාවත් බාධාවකින් තොරව ඉටු කිරීමට මුස්ලිම් ප්‍රජාවට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටට පත්වන බවයි. මෙරට ප්‍රගමනය සඳහා මුස්ලිම් ප්‍රජාවගේ දායකත්වය පිළිබඳව සිහිපත් කිරීමට රාමසාන් උත්සවය වටිනා අවස්ථාවක් බව ජනාධිපතිවරයා එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. රාමසාන් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කළේ උපවාසයේ යෙදීමෙන් ඉස්ලාම් බැතිමතුන් ලබා ගන්නා ඉවසීම, කරුණාව සහ සහෝදරත්වය ලෝකයට ලබා දිය හැකි යහපත් ගුණාංග බවයි. එම ගුණාංග ලෝපුරා පැතිර යනු දැකීම සිය ඒකායන අපේක්ෂාව බවද විපක්ෂ නායකවරයා එම නිවේදනයේ සඳහන් කරනවා. රටේ සියලු ජනකොටස් වල මෙන්ම වැඩි ජනතාවගේද අනන්‍යතාවය සුරැකුණේ ත්‍රස්තවාදයෙන් රට නිදහස් කිරීම නිසා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නිදහස භුක්ති විඳින එම ජනතාව නූතන සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්ව ඇති බවයි. ලෝක ආදිවාසී දින නිමිත්තෙන් දෙහිඅත කණ්ඩියේදී අද පෙරවරුවේ පැවති ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. සංස්කෘතික අමාත්‍යාංශය සංවිධානය කළ මෙම උත්සවයේ දෙහිඅත කණ්ඩියේ හේනානිගලදී පැවැත්වුණා. ඊට වැඩිනායක උරුවර්ගයේ වනිලා ඇත්තෝ සහ දඹාන, හේනානිගල, රතුගල, වාකරය ආදී ප්‍රදේශවල ජීවත් වන වැඩි ජනතාව සහභාගී වී සිටියා. මෙහිදී ජනාධිපතිවරයා වැඩි ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම සංකේතාත්මකව සිදු කරනු ලැබුවා. එමෙන්ම වැඩි ජනතාවගේ ජීවනෝපාය කර ගැනීම සඳහා අවශ්‍ය හැඳුනුම්පතක් මෙන්ම අවශ්‍ය මෙවලම්ද මෙහිදී ප්‍රදානය කෙරුණා. වැඩි ජනතාව පිළිබඳ රචනා වූ වැද්දා සහ වන්නිලා ඇත්තන්ගේ නිදහස් අදහස් නම් ග්‍රන්ථ දෙක මෙහිදී ජනාධිපතිවරයාට පිළිගැන්වුවා. වැඩි ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට කැපවීම වෙනුවෙන් වැඩිනායක ඌරු වර්ගයේ වන්නිලා ඇත්තෝ විසින් ජනාධිපතිවරයාට උපහාර තිලනයක්ද ප්‍රදානය කිරීම විශේෂත්වයක්. මට දුන්නා මේ ටැග් එක C1. ඒක ලාංඡනේ තියෙනවා තිතක්. වටේ රවුම් දෙකක්. මම හිතන්නේ මේක තන්ත්‍රීමල්ලේ බිල්ලෑවේ වැඩි ජනතාව හිටපු ගල්ගේක තිබුණු චිත්‍රයක්. මේ චිත්‍රය තමයි අද ලාංඡනය හැටියට තෝරාගෙන තියෙන්නේ. මේක මහා විශාල වැදගත් අදහසක් තියෙනවා. වැඩි ජනතාව තමයි තිත. රවුම් දෙකෙන් පෙන්වන්නේ මහා සමාජය කියලා. එහෙමනේ. රවුමක් හැටියට වට කරගෙන මේ ජනතාව රැක ගන්න ඕන. කියන්නයි මේ ලාංඡනය තෝරාගෙන තියෙන්නේ කියලායි මට කියන්නේ. ඒක එක යුගයක අපිට කරන්න බැරි වුණා LTT හිටපු හින්දා. බමාන්ට ආව LTT. මෙතන ඉන්නවා මට කිව්වා මූදු වැඩි කියන පිරිසක් වාකරේ ඉඳලා මෙහෙ ඇවිල්ලා තියෙනවා. එහෙම ඇවි හෙන්නානිගල පුල්ලේ බැද්ද දලුකානේ නෑයන් එක්ක පෑහෙන්නට ඉඩ ලැබුණේ යුද්ධ නිම කළා හින්දායි කියලා මම ඔබට මතක් කරන්න ඕනේ. බේමත්ව අපරීක්ෂාකාරී රේදාවනේ නිරත වූ කාන්තාවක් ඇතුළු කාන්තාවන් සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ මෝටර රථයේ අනනොතකා දහවනය කිරීමට උත්සාහගත් බවයි. අදාළ කාන්තාවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී තලවතුගොඩ මන්සන්දියේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. කාන්තාවන් සිව් දෙනා ගමන් කළ මෝටර රථය පොලිස් බාරයට කර ලැබුවේ ඊයේ රාත්‍රී 9ට පමණයි.
ඒ මෙරිහාන පොලිසිය විසින්. මල්ලිලා තරහ නැතෝද අදාළ මෝටර රථය ඊයේ රාත්‍රියේ කොට්ටාවේ සිට බත්තරමුල්ල දෙසට ධාවනය වෙමින් තිබුණා. පොලිසිය පැවසුවේ තමන් මේ මෝටර රථය තලපතගොඩ මන්සන්දීට ළඟා වීමට පෙර නතර කිරීමට උත්සාහ කළ බවයි. එහෙත් ඔවුන් පොලිස් අනනතකා මෝටර රථය වේගයෙන් ඉදිරියට ධාවනය කර තිබුණා. එහෙත් එම අවස්ථාවේ තලපතගොඩ ප්‍රදේශයේ විරදසැලක ඇති වූ ගින්නක් හේතුවෙන් 174 මාර්ගයේ ඇති වූ වාහන තදබදයට මේ මෝටර රථය මැදි වී තිබෙනවා. අරෙන් රාලාමිලා හිටියා පාර ට්‍රැෆික් මේවා කර ඊට පස්සේ එකපාරටම කාර් එකක් කඩාගෙන ආව වාහන අස්සෙන්. ඇවිල්ලා රාලාමිලා මේ 5-6 දෙනෙක් මේක පස්සේ පන්නව ඒත් නවත්තා වෙන්නේ නැතුව ගෑනු එක්කන මෙතෙන් යනකල්ම ආවා. ඊට පස්සේ ඉස්සරහ කැබ් එකක් තිබ්බ හින්දා යන්න බැරි වුණා. නැත්තම් යනවා අනිවාර්යයෙන්ම. අපඩෙන් රාලාමිට යට වෙනවා. ඊට පස්සේ රාලාමිලා මේ ඉස්සරහට ගිහිල්ලා මේ ස්ටෝල් එක දික් කරලා තමයි නැවතුනේ. බීමතින් අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීම හේතුවෙන් එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙනුණා. පොලිසිය පැවසුවේ සෙසු කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට ගත්තේ අනන්‍යතාවය තහවුරු කිරීමට අපොහසත් වූ නිසා බවයි. රථය පැද වූ කාන්තාව මීට පෙරද පොලිස් අනනතක රිය ධාවනය කිරීම හේතුවෙන් වරෙන්තු නිකුත් කළ අයෙක්. අත්අඩංගුවටගත් කාන්තාවන් සිව් දෙනා අද පස්වරුවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී රථය පැද වූ කාන්තාව සහ තවත් කාන්තාවක් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සෙසු කාන්තාවන් දෙදෙනා අපමද මුදා හැර තිබෙනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ සටහන් ලේඛනයක් අස්ථානගත වේ තිබෙනවා. පරිසරවේදීන් පවසන්නේ මෙමගින් හීලෑ අලි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය දැඩි අර්බුදයකට ලක්වන බවයි. දවසේ පුවත සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විහාරස්ථාන හා පෞද්ගලික හිමිකරුවන් යටතේ මෙරට තුළ මේ වන විට අලි ඇතුන් 300කට වැඩි සංඛ්‍යාවක් ජීවත් වනවා. එම සද්දන්තයින් පෙරහැර ඇතුළු විවිධ කටයුතු සඳහා භාවිත කරනු ලබනවා. සිවිල් සමාජ තුළ සිටින මෙම අලි ඇතුන් වාර්ෂිකව ලියාපදිංචි කළ යුතු අතර එම සතුන් සඳහා වාර්ෂික බලපත්‍රයක්ද ලබාගත යුතු වනවා. අදාළ අලි ඇතුන් ලියාපදිංචිය හා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කිරීමේ අංශය විසිනි. එම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා චාන්දනී විල්සන් මහත්මිය සඳහන් කළේ මෙලෙස අස්ථානගත වී ඇත්තේ වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අලි ඇතුන් ලියාපදිංචිය සඳහා නිර්දේශ කර අත්සන් සිදු කරන සටහන් පොතක් බවයි. අලි ලියාපදිංචි කරන්නේ ෆයිල් වල. එක අලියට එක ෆයිල් එක ගන්න තියෙනවා. ඊට පස්සේ ඒ ෆයිල් අපි නිදිමාරු චිට් එකක් දෙද්දි පොඩි CR පොතක් දානවනේ මේ අංකේ තියෙන මේ අලිය මේ අක්ෂරයක දානවා කියලා CR පොතකින් දානවා. එහෙම අලි කරන්නේ පොත් 5-6ක් තියෙනවා අපි ළඟ. ඇත්තටම තුනක් තියෙනවා. තුනෙන් අර පොඩි එක පොතක කෑල්ලක් පොතක් අස්තරකට වෙලා තිබුණා දවස් දෙක තුනක්. ඒක මම හිතන්නේ උනේ ජූලි අගහරි අගෝස්තු මුල හරි තමයි ඔය CR පොත නැති වුනේ. සමහරවිට මොකක් හරි එක පැටලිලා ගියත් දන්නේ තව ෆයිල් එකක් ඇතුලේත් දන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ හොයාගෙන බලුවා අපි ඉතින් කමන්නේ අපි අලුතෙන් CR පොතක් ඕපන් කරා. මේ සම්බන්ධයෙන් අප වනජීවී අමාත්‍ය විජිත් විජේමුනිද සොයිසා මහතාගෙන් විමසීමක් කළා. ඉතින් මට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද පොත් තුනක් තියෙනකොට එකක් නැති වුනේ. එතකොට පොතක් එහෙම නැති වුණා නම් ඒ වගේ දෙයක් ඇත්ත වශයෙන්ම ඇමතිවරයා හැට මට දැනුම් දෙන්න ඕනේ. මීට කලින් වෙලා තියෙනවනම්. තියම් දැනුම් දීමක් මට කරලත් නැහැ. ඊටත් වඩා ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම ඉතින් මම දැනගත්ත වහම අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කරා. ඉතින් එතුමා මවිතය පළ කරා මේ පොත නැති වෙච්ච එක සම්බන්ධයෙන්. හැබැයි ඉතින් මම කියන්නේ මතයක් තියෙනවා අලි ගහණය වැඩි කියලා. නමුත් මම කියන්නේ වන ගහණය අඩුයි කියලා. ඒ විශ්ය බාර ඉන්න කාන්තාව නම දැනගත්තා. ඉතින් අපි කියන්නේ මේකට මම විධිමත් පරීක්ෂණයක් කරනවා අපේ අමාත්‍යාංශ පැත්තෙන්. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතේ 12 වන සහ 22 ආවගන්තියට අනුව වළංගු බලපත්‍රයක් නොමැතිව සිවිල් පුද්ගලයෙකුට අලියෙකු හෝ ඇතෙකු ළඟ තබා ගැනීම සිදු කළ නොහැකි. එම නීති උල්ලංඝනය කරමින් කිසියම් පුද්ගලයෙකු අලියෙකු හෝ ඇතෙකු ළඟ තබා ගන්නේ නම් ඒ වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගත හැකි සහ අප ලබා දිය නොහැකි වරදක්. හීලෑ අලි ලියාපදිංචි කිරීමේ මෙම ලේඛනය නැතිවීම බරපතල ගැටලුවක් බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. දවසේ පුවත බන්ධනාගාරයෙන් ඉස්කෝලේට දාලා ඊට පස්සේ කැලේට දාපු ඇමතිතුමෙක් ඉන්නවා. ඒ ඇමතිතුමා කවුද කියලා දැනගනිමු. රට වට කර බැන්දත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. තුනක් පවතිනවා උතුරේ ඒ වගේම වයඹ සහ මධ්‍යම පළාතේ මේ මැතිවරණ ගැන ඉතින් ප්‍රතිඵලය දැනුත් අපි දන්නවා චුවර්ණ ගේම් එක ගහනවා කියලා අර මෙහෙන් කට්ටිය ඕනේ නැහැ නේද ආණ්ඩුව ගත්තාම පළාත් සභාවත් තිව්වොතින් විපක්ෂෙන් කවුරු හරි ගන්නවා මහාමැති අපේක්ෂකයෙක් මහාමැතිකම අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා බල්ටියක් ගැහුවා දයාසිරි ජයසේකර මහත්තයා ආපු ගමන් මහාමැතිකම තමයි මහ බුදුමතිය බුලත් පොලයක් මතට
මගේ අංකය මේක මටම දීපන් මහමැතිකම කියලා තමයි කියන්නේ. ඔය කියන අහදෙන්ට ඔළුව කල්පනා කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ තිල්ලාසලා කණ්ඩායම් නායකකමත් නැතුව මහමැති අපේක්ෂකමත් නැතුව නිකන් ලයිස්ට්ුවේ ඉල්ලනවද මිනිහේ කෝටි 25කට. කෝටි 7ක වාහනයක දෑසිරි ජයසේකර දැන් යන්නේ සමහර උදවිය තවමත් සමහර තැන්වල පක්ෂ විවේචනය කරනවා. ඒ පක්ෂයට ආදරයක් තියෙන කට්ටිය නන් නෙමෙයි. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා තිස් රත්නායක අජිත් පෙරේරා සියලු දෙනාම එකතු වෙලා මේ පළාත් සභා තුනෙන් එකක්වත් දිනවන්න ඕනේ. ඒ සත්‍යාවේ පක්ෂ රැකිටවන්න බෑ. හතර ගාපලා මම එකක් කියන්නම්. ලියලා තියාගන්න ආණ්ඩුවක් හදනවාමයි. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හදනවා ඇරෙන්න විකල්පයක් නැහැ. අතාරින්නේ නැහැ අලිය මේ සටන. 13 නෙමෙයි ඊට එහාට ගිහිල්ලා ඉල්ලනවා. සංවර්ධන ප්‍රදේශ වලටත් එනවා. එනිසා මේ අරගලේ විසඳන්න මට බාර දීලා තියෙනවා. සමහරු ඉතින් කට්ටිය කියනවා සොයිස මුලින්ම දැම්මා බන්ධනාගාරයට ඊට පස්සේ දැම්මා පාසලට බැරිම තැන කැලේට දැම්මා කියලා කියනවා. මගේ දේශපාලන විරුද්ධවාද. ඔබ මෙරැඳී සිටින්නේ හිරු ප්‍රවෘත්ති සමගින්. මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව මත්පෙති ලෙස බෙදා හරින පිටකොටුව ප්‍රදේශයේ ෆාමසි පිළිබඳව අප CIA හරහා ඊයේ තොරතුරු හෙළි කළා. මෙම ජාවාරමේ ඉලක්කයේ වී තිබුණේ දුරගමන් සේවා බස් රථ රියදුරන් හා පාසල් සිසුන්. උපාය දූතයන් හරහා දිගු කලක සිට ලබාගත් තොරතුරු ඔස්සේ පිටකොටුවේ නිද්‍රාජනක ඖෂධ ලබා දෙන ෆාමසි වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් සැලසුම් සකස් කළා. පෙති දීලා වතුරක් දෙන තරමට එතන දැන් තත්ත්වයක් තියෙනවා කියන එක තමයි තොරතුර. ඒ තරමට ෆාමසි පුද්ගලයා කාරුණික විදිහට ගැන අපි හොයමු. හිරු CIA කණ්ඩායම මෙම ජාවාරම රටට හෙළි කිරීම සඳහා අදාළ ස්ථානයේදී සිදුවන සියල්ල රූගත කළා. විශේෂත්වය වන්නේ මෙහිදී ලබා දුන් ඖෂධ මෙම ස්ථානයේදීම පානය කළ යුතු වීමයි. ඒ සඳහා අවශ්‍ය ජලයද ෆාමසිය මගින්ම ලබා දෙනවා. ඖෂධ අතට ගැනීමෙන් අනතුරුව සුරාබදු දෙපාර්තමේන්තු සහ මෙලවුන් හා ඖෂධ පිළිබඳ අධිකාරිය නිලධාරීන් අප මෙම ස්ථානයට කැඳවනු ලැබුවා. ප්‍රශ්න කිරීම් හමුවේ ඖෂධ ලබා දුන් පුද්ගලයා ප්‍රකාශ කළේ වෙනත් තොග නොමැති බවයි. නමුත් සෝදිසි මෙහෙයුම් හමුවේ එම ඖෂධයට අමතරව මත්වීම සඳහා අධික මිල ගණන් වලට අලෙවි කරන තවත් ඖෂධ තොග සොයා ගනු ලැබුවා. මෙම වැටලීමේදී හෙළි වූ විශේෂිතම කරුණ වූයේ වැටලීමට ලක් වූ ෆාමසි දෙකම පවත්වාගෙන යාමට කිසිදු බලපත්‍රයක් හෝ සුදුසුකමක් නොමැතිවීමයි. මේවා දැන් දුන්නේවනේ. මේ කොහොමද දුන්නේ? ඕක දුන්න රුපියල් 200ක. ලයිසන් කොහොමද රාවල්ට දානවා? මේ තේනවනේ කොට. ඔයාලා ෆාමසි ලයිසන් නේ තියනවද? ෆාමසි ලයිසන් මම ගානේ. අපේ ගානේ ඒක ලයිසන් එක තිබ්බා මාතේ ලයිසන් පිටිචේකෙන් අරන් ගියා තව එකකට දෙන්න වැඩියෙන් දෙන්න. ලයිසන් දෙනාට එහෙම මේ ප්ලේස් එකේ ලයිසන් එක ඉෂුවේ. ඒක කාටද කියන්නේ? හරස්ට කීනේ දෙනකො කොල්ලෙන් කියුනේ කියනවා තමයි. ලයිසන් එක කොහෙද අරන් යන්නේ? ලයිසන් එක තියෙනවනේ මෙතන ලයිසන් එක ඉෂුවේ. ෆාමසියක් වශයෙන් මෙයාට තියාගන්න බෑ මේවා එකක්වත් මොකද මෙතන ෆාමසියක් නෙමෙයි රෙජිස්ටර්ඩ් ෆාමසියක් නෙමෙයි ඒ නිසා මේවට ඔක්කොම කස්ටඩි එකට ගමු. බලපත්‍ර පවා නොමැතිව මේ ආකාරයේ මත් ඖෂධ ජාවාරමේ යෙදෙන්නන් සම්බන්ධ නිසි සොයා බැලීම් සිදු කිරීමට අදාළ බලධාරීන් අවදි වන්නේ කවදාද? CIA අවධානයෙන්. අද වන විට කිරිපිටි සම්බන්ධයෙන් අප සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා. ඒ DCD නැමැති රසායනික අඩංගු කිරිපිටි වර්ග කිහිපයක් වෙළඳපොළෙන් ඉවත් කිරීමත් සමගයි. එමගින් කිරිපිටි හිඟයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට විකල්ප ක්‍රමවේදයක් තිබේද? මේ ඒ පිළිබඳ විමසා බැලීමක්. රේගු දෙපාර්තමේන්තු දත්තවලට අනුව මෙරට කිරිපිටි අවශ්‍යතාවයෙන් 70%ක් සපුරන්නේ ආනයනික කිරිපිටි මගින්. ඉන්ද වැඩි කොටසක් ගෙන්වනු ලබන්නේ නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවෙන්.
ඇතැම් කිරිපිටිවල DCD නැමැති විෂ රසායනිකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය කළ නිවේදනයෙන් පසු පාරිභෝගිකයින්ද එම නිෂ්පාදන ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. පිටිකිරි නැත්තයි ඉතින් නවත්තනවා ඉතින්. කිරිපිටි බොන්න නැතුව ඉන්නවා. අපිට එලකිරි තියනවානේ බොන්න පුළුවන් එලකිරි. දේශීය නිෂ්පාදනයක් හරි එහෙම මොකක් හරි එහෙම හොඳ දෙයක් මේ වුණත් ඒ වගේ දෙයකට අපි යොමු වෙනවා. කිරිපිටි වෙනුවට ඉතින් තේ කෝපි වගේ තමයි බොන්නේ. නොබිනිකයි නෝ. පිටිකිරි අවසට් වගේ වුණොත් එලකිරි ගන්න වෙනවා. ඇතැම් පාරිභෝගිකයින් පවතින තත්ත්වය හමුවේ මෙලෙස විකල්ප සඳහා යොමු වුවද නිර්මාණය වන වෙළඳපොළ හිඩැස පිරවීමේ හැකියාවක් තිබේද? එලකිරි හැබැයි ලබා ගැනීම ටිකක් අපහසුයි. ලංකාවේ නිෂ්පාදනය කරන දෙයට ඒ දේ හරියට අපි ක්‍රමානුකූලව මුල ඉඳලම යම්කිසි තත්ත්වයකට ගෙනල්ලා තිබුණා නම් අපි අද ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ පාන්නේ නැහැ. අපේ දේ අපි අගය නොකිරීම තුලින් තමයි මේ වගේ ප්‍රශ්නයකට අපි මුහුණ පාලා තියෙන්නේ. කෙසේ වෙතත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව මෙරට වාර්ෂික දියර කිරි නිෂ්පාදනය 2012 වසරේදී මිලියන 299ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නමුත් එම වාර්ෂික දියර කිරි නිෂ්පාදනයේ මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වයට පිළියමක් වේද? කිරිපිටි සඳහා විශාල ඉල්ලුමක් අපේ දේශීය වෙළඳපොලේ තියෙනවා. එකපාරට මේ නිෂ්පාදනය වෙළඳපොළට ලැබීම නැවතුනහම එය පිරවීම සඳහා විකල්ප අවස්ථා අපිට උදා කරගන්න සිදු වෙනවා. ඒක ලේසි පහසු නෑ. වෙළඳපොළ රික්තකය පිරවන්න නම් කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් පියවර දෙකක් රජය අනුගමනය කළ යුතු වෙනවා. විශේෂයෙන්ම වැඩි පළදාවක් සහිත කිරිදෙනුන් විදේශයෙන් ආනයනය කරලා සහ දේශීයව පර්යේෂණ කරලා බිහි කර ගනිමින් අපිට පුළුවන් දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරගන්න දිගු කාලීනව. අපිට පුළුවන් ජනතාව දියර කිරි පානය සඳහා යොමු කරන්න. මොකද මේක කෘෂිකාර්මික රටක්. ඔබ නැවතත් පැත්ත කියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින්. සංනිවේදන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව දිගු ගමනක් ගොස් ඇති බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසනවා. ලේකම්වරයා මේ අදහස් පළ කළේ නෙළුම් කුළුණෙහි ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා සිදු කළ චාරිකාවක් අතරතුරදී. එක්පසකින් ඩී.ආර්. විජේවර්ධන මාවතට සහ බේරිය වැවට සීමා වී ඉදිවන නෙළුම් කුළුණ සැලකෙන්නේ දකුණු ආසියාවේ උසම සංනිවේදන කුළුණ ලෙසටයි. මීටර 350ක් හෙවත් අඩි 1150ක් උස ඇති මෙම කුළුණෙහි පාදම කොටස ගොඩනැගීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. අකර 10කට අධික භූමි ප්‍රමාණයක ඉදිවන මෙම පරිශ්‍රයට උත්සවශාලා, සාප්පු සංකීර්ණ, විනෝද මධ්‍යස්ථාන සහ අති නවීන සතුටු උයනක් ඇතුළත්. මෙම ඉදිකිරීම් කටයුත්තේ තාක්ෂණ සහ නිර්මාණ සැලැස්ම බහරව ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ පීඨයටයි. ක්ෂේත්‍ර චාරිකාව අතරතුර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ මෙම සංවර්ධන කටයුතු මීට වසර ගණනාවකට පෙර ආරම්භිය යුතුව තිබූ බවයි. මිලියන 20ක් ජීවත් වෙන රටේ මිලියන 21ක් දුරකථන සම්බන්ධතා තියෙනවා කියන්නේ සංනිවේදනය පිළිබඳව විශාල ප්‍රගතියක් අපි ලබලා තිබෙනවා. කුළුණ ඉදි කරන්නට යන සම්පූර්ණ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 104ක්. සම්පූර්ණ ඉදි කිරීමට මුදල් අපිට ලැබෙන්නේ 85%. ඒ කියන්නේ US ඩොලර් මිලියන 88.6ක්. ණයක් හැටියට චීනයේ තිබෙන එක්සිම් බැංකුවෙන් මේ ලබා ගන්නා මුදල මේ රටට බරක් වෙන මුදලක් නෙමෙයි. මේ මුදල අවුරුදු 7කදී අපිට ගෙවාණීම කරන්නට පුළුවන්. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා එක්ව සිටියා. මේ තමයි ලංකාවේ විශාලතම කොන්ක්‍රීට් බිම ඇතරීම. මේ සඳහා සිමෙන්ති කොට්ට 30000කට වැඩි ප්‍රමාණයක් මික්ස් කරන යන්ත්‍ර 850කට වැඩි සංඛ්‍යාවක් භාවිතා කරනවා. අඩි 10කට වැඩි උස ප්‍රමාණයක්, කියුබික් මීටර් 5000කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරනවා මේ කොන්ක්‍රීට් දැමීමෙන්. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම සංනිවේදන කුළුණ ඉදිකිරීමෙන් අනතුරුව සංචාරකයින් මාර්ගයෙන් 20%ක ආදායමක් උපයා ගැනීමට ඉලක්ක කර ඇති බවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. බඹලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සයාම් ඝාතනයේ ප්‍රධාන සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවින්දු ගුණවර්ධන මේ මාස 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. රවින්දු ගුණවර්ධන ඔහුගේ පියා හැර මෙම නඩුවේ සෙසු සැකකරුවන්ගෙන් ඈත් කර තබන්නයි ඒදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා රවින්දු ගුණවර්ධන ඔහුගේ පියා සමග රඳවා තබන්නයි ඉල්ලීමක් කළ අතර ඒ සඳහා සුදුසු පියවර ගන්නයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා. ශ්‍රී ලංකාවේ නව ඉන්දිය මහ කොමසාරිස් වයි.කේ සිංහා මහතා ඊයේ පස්වරුවේ මල්වතු හා අස්කිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාව බලා යාමට සූදානම්ව සිටි යාපනයේ ප්‍රදේශීය පදිංචිකරුවන් 34 දෙනෙකු
රාගම කුරුකුලාව දෙල්පෙහන්දිය ප්‍රදේශයේ ලැබුම්හලක සිටියේදී පොලිසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත්තා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායට 150 වසරක් පිරීම නිමිත්තෙන් කුලදරුවන් 30 දෙනෙකු සසුන්ගත කිරීම රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රත්නපුර මුද්දුව ශ්‍රී සුමන මහ පිරිවෙන් විහාරස්ථානයේදී අද සිදු කෙරුණා. මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල හා සීගිරිය ආශ්‍රිත ප්‍රදේශවල ගොවීන් මේ වන විට ලොකු ලුණු අසවනු නෙලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ගොවීන් පවසන්නේ ලොකු ලුණු කිලෝග්‍රෑමයක් රුපියල් 75 84 මිලකට අලෙවි කිරීමට අවස්ථාව ලැබී ඇති බවයි. පොල්පිටිගම හේරත්ගම ප්‍රදේශයේ 64 හැවිරිදි තිදරුමවක් ඇගේ නිවස ආසන්නයේ පිහිටි වැව අසලදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත් වුණා. රට වටා හිරු. හිරු ප්‍රවෘත්ති තුලින් දැන් අපගේ අවධානය විදේශ තොරතුරු දෙසට. පාකිස්තානයේ කෙටා නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 30කට අධිකයි. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ඉලක්කයේ වී තිබුණේ කෙටා නගරයේ පිහිටි සුන්නි මුස්ලිම් දේවස්ථානයක්. සිද්ධියෙන් මියගිය රාමසාන් උත්සවයේ සැමරීමට එම දේවස්ථානයට පැමිණි පිරිසක්. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් බහරගෙන නැහැ. ලෙබනනයේ බේරුට් අගනුවර ගමන් කරමින් තිබූ බස් රථයකට කඩා වැදුණු සන්නද්ධ කල්ලියක් විසින් තුර්කි ජාතික ගුවන් නියමුවෙකු සහ ඔහුගේ සහායකයා පැහැරගෙන ගොස් තිබෙනවා. පැහැර ගැනීම සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් හෙළි වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. හිටපු CIA සමාජික එඩ්වඩ් ස්නෝඩන්ගේ සංකේත විද්‍යුත් පරිවඩු හුවමාරු ක්‍රමයේ හිමි සමාගම වසා දැමීමට එම සමාගමම තීරණය කර තිබෙනවා. ලාවා බිට් නැමැති මෙම සංකේත ඊමේල් ක්‍රමයේ හිමි සමාගමේ ප්‍රධානියා පවසන්නේ ඇමරිකානු ජනතාවට එරෙහි අපරාධ සඳහා අනුබල දීමට නොහැකි බැවින් එම තීරණය ගත් බවයි. බලයෙන් පහ කෙරුණු ඉජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සි නැවතත් ජනතාවගේ නායකයා බවට පත්වනු ඇති බව මොර්සිගේ බිරිඳ පවසනවා. ඇය මේ පිළිබඳව අදහස් පළ කළේ ඊයේ මොර්සි හිතවාදීන් පිරිසක් සහභාගී වූ ජනරැලියක් අමතමින්. මොහොමඩ් මොර්සි බලයෙන් පහ කිරීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ ජනතාව ඇමතු ප්‍රථම අවස්ථාව මෙයයි. ලොව වටා හිරු. Hero Sports Corner. ක්‍රිකට් පිත්තේ දෙපස ඇලවූ සිලිකන් පටි මගින් හොට්ස්පොට් තාක්ෂණයේ නොමග යැවිය හැකි බව එහි නිර්මාතෘවරයා පවසනවා. ජගත් ක්‍රිකට් කවුන්සිලයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එහි නිර්මාතෘ වොරන් බ්‍රෙනන් මේ පිළිබඳව Taman වෙත දන්වා ඇති බවයි. අලුබඳුන තුන්වන ටෙස්ට් තරඟ අතරතුර එංගලන්ත පිතිකරු කෙවින් පීටර්සන්ගේ දෙවියම සම්බන්ධයෙන් විනිසුරුවන් ලබා දුන් තීරණයත් සමග හොට්ස්පොට් තාක්ෂණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැඩි කතා බහක් ඇති වුණා. එහිදී පන්දුව පිත්තේ වදින ආකාරය මෙන්ම ඉන් ඇතිවන ශබ්දයද කැමරාවල සටහන් වී තිබුණත් හොට්ස්පොට් තාක්ෂණය සඳහා භාවිත කරන සුවිශේෂී කැමරාවේ එය සටහන්ව තිබුණේ නැහැ. ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ චැනල් 9 රූපවාහිනී නාලිකාව වාර්තා කළේ පිතිකරුවන් හොට්ස්පොට් තාක්ෂණයෙන් බේරීම සඳහා පිත්තේ සිලිකන් පටි අලවාගෙන සිටින බවයි. ජගත් ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම රූපවාහිනී වාර්තාවේ දැක්වුණත් ICC එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් හොට්ස්පොට් තාක්ෂණයේ නිර්මාතෘ වොරන් බ්‍රෙනන් පසුගිය දිනකදී ICCයේ ඉහළ නිලධාරියෙක් සමග කළ සාකච්ඡාවකදී පවසා තිබෙන්නේ ක්‍රීඩකින් පිත්තේ අග්‍රවල විවිධ පටි වර්ග ඇලවීම පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බවයි. සිලිකන් පටියක් ඇලවීම මගින් එම තාක්ෂණය නොමග යැවිය හැකි බව මෙහිදී හොට්ස්පොට් නිර්මාතෘවරයා පිළිගෙන තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රීඩකින් තාක්ෂණය නොමග යැවීමේ අරමුණින් ක්‍රියා කරන බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ජගත් ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ. එමෙන්ම අද ආරම්භ වූ සිව්වන අලුබඳුන ටෙස්ට් තරඟයේදීද සුපුරුදු පරිදි හොට්ස්පොට් තාක්ෂණය යොදා ගැනීමට තීරණය කර ඇති බවත් ICC නිවේදනය කළා. හොට්ස්පොට් තාක්ෂණය හඳුන්වා දීමට පෙර සිටම ක්‍රීඩකින් සිය පිටිවල ආයු කාලය වැඩි කර ගැනීම සඳහා ෆයිබර් පටි භාවිත කර තිබෙනවා. ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලිය හෙට රුසියාවේදී ආරම්භ වනවා. මේ තරගාවලිය ලබන 18 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජගත් මල්ල ක්‍රීඩා සම්මේලනය මෙවර ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලිය සංවිධානය කරන්නේ 14 වන වරටයි. වසර දෙකකට වරක් පැවැත්වෙන තරගාවලියේ සත්කාරකත්වය මෙවර රුසියාවේ මොස්කව් නුවරට හිමිව තිබෙනවා. ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියක් රුසියාවේ පැවැත්වෙන පළමු වතාව මෙයයි. මේ වන විට ලොව සුපිරි මල්ල ක්‍රීඩකවන් සියල්ලන්ම පාහේ මොස්කව් නුවරට පැමිණ සිටිනවා. මෙවර තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකවන් 8 දෙනෙක් ඇතුළත්. නදීකා ලක්මාලි කාන්තා හෙළ විසිකිරීමේ ඉසව්වත් සොනාලි ක්‍රිස්ටින් මෙරිල් කාන්තා මීටර 400 කඩළු ඉසව්වත් නියෝජනය කිරීමට නියමිතයි. ඊට අමතරව පිරිමි මීටර 400 අතර සහාය කණ්ඩායමත් මෙවර තරගාවලියට එක්වනවා. ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියේ ක්‍රියාත්මක තරඟ ඉසව් සංඛ්‍යාව 24ක්. ඒ සඳහා ලෝක රටවල් 206ක් නියෝජනය කරමින් ක්‍රීඩකවන් 2000කට ආසන්න පිරිසක් එක්වනවා.
මෙවර ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරඟාවලියේදී තහනම් උත්තේජක භාවිතය පිළිබඳ නීති දැඩිව ක්‍රියාත්මක කරන බවයි ජගත් මල්ල ක්‍රීඩා සම්මේලනය පවසන්නේ. Hero Sports Corner. දිවයිනේ බස්නාහිර සබරගමු සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන අතර අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී මධ්‍යම ඌව නැගෙනහිර උතුරු මැද හා උතුරු පළාත්වල තනින් තන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැන් ඉදිරි පැය 24 සඳහා වන කාලගුණ අනාවැකිය. දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන සුළඟ පැයට කිලෝමීටර් 50ක් පමණ විය හැකි බව කලගුණ විද්‍යා නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විටද එම ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මුහුදු ප්‍රදේශ සලකා බැලීමේදී පුත්තලම සිට ගාල්හරා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි ඇතිවන අතර සැසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකියි. සුළං බස්නාහිරෙන් හෝ නිරත දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් 30-40ක් පමණ අගයක් ගන්නවා. කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ පුත්තලම සිට කොළඹ සහ ගාල්හරා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලදී එම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවයි. මේ වෙදර් චැනල් සේවාව ඉදිරි පැය 24 සඳහා නිකුත් කළ කාලගුණ අනාවැකිය. සමගින් හිරු රාත්‍රී 7න් අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමුවෙමු රාත්‍රී 9:30ට. ආයුබෝවන්.